Since we have completed civil procedure and pleadings one subject, so in this video tutorial we are going to discuss over few past paper questions to get a proper understanding over the civil procedure and pleadings one. Then civil procedure subject එක ගත්තම civil procedure එකේ paper structure එක අපි පළවෙනි video tutorial එකේදී කතා කරපු විදිහට structure එකේ ලොකු වෙනස්කමක් පහුගිය අවුරුදු වලදී සිද්ධ වෙනවා. අපිට අනිවාර්යයෙන්ම පළවෙනි ප්‍රශ්න තුනම ලියන්න වෙනවා. එතකොට මේ පළවෙනි ප්‍රශ්න තුනම ලියන්න වෙන එකේදී අපිට තියෙන challenge එක තමයි time management එක. time manage කරගන්නකොට අපිට මේකෙදි plaint එකක් answer එකක් ඒ වගේම plaint එකක් තේරුම් අරගෙන ඒකට අදාළ වහලා තියෙන ප්‍රශ්න වගේකට මේ විදිහට ටිකක් වැඩි කාලයක් යොමු කරන්න සිද්ධ වෙනවා. මේ නිසා අපි යම් කිසි ටෙක්නික් එකක් ටිප්ස් ටිකක් තියාගන්න ඕනේ කොහොමද ටයිම් මැනේජ් කරගන්නේ කියලා. ටයිම් එක අපිට මැනේජ් කරගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි අපි දැන් question 1 එක ගත්තොත් එහෙම question එක කියවනකොට දැන් question එකේ දැන් අපි ගත්තොත් එහෙම 2020 අප්‍රේල් පේපර් එකේ මේ පළවෙනි ප්‍රශ්නයට අදාළව ප්‍රශ්නේ අහන්න කලින් ලොකු විස්තරයක් දීලා තියෙනවා. එතකොට මේ විස්තරය කියවන්න කලින් මුලින්ම ඔයාලා බලන්න මොකද්ද මේ ප්‍රශ්නෙන් ඔයාලගෙන් එක්ස්පෙක්ට් කරන්නේ? මේ ප්‍රශ්නෙන් ඔයාලගෙන් අහන්නේ jurisdiction of the court to grant relief A and B. ඒ කියන්නේ court එකේ powers ගැන තමයි පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ. දෙවෙනි ප්‍රශ්නෙන් අහන්නේ naming of the parties of the plaint. plaint එකේ parties නම් කරලා තියෙන විදිහ තමයි දෙවෙනි ප්‍රශ්නෙන් අහන්නේ. දැන් එතකොට ඔයාලා දන්නවා question number 1 එකකින් ඔයාලගේ එක්ස්පෙක්ට් කරන්නේ මොකක්ද කියලා. මේ ප්‍රශ්න කියවල ඉවරලා ඔයාලකින් එක්ස්පෙක්ට් කරන ප්‍රශ්න කියවල ඉවර වෙලා ඊට පස්සේ මේ සිනාරියෝ එක කියවන්නේ. එතකොට ඔයාලට උත්තරේ හොයාගන්න ලේසි. නැත්නම් මොකද වෙන්නේ? ඔයාලා ඒරියා එක මේ ප්‍රශ්න කියවල ඉවරුනාට පස්සේ මේ සම්පූර්ණ අංජනායන් දිල්කීගේ හේරත් මෙන්න මේ කතන්දරේ කියවල ඉවරලා ප්ලේන්ට් එකත් කියවල ඉවරලා ඊළඟට තමයි ඔයාලා බලන්නේ රයිට් මේක අපිට කරන්න තියෙන jurisdiction of the court. එතකොට ඔයාලා මේකේ ફોකස් කරන්නේ නැහැ jurisdiction එක සම්බන්ධයෙන් තියෙන දේවල්. ඔයාලට ආයෙ පාරක් කියවන්න වෙනවා මේකට උත්තරේ හොයන්න. ඒ නිසා මුලින් ප්‍රශ්න කියවලා ඊළඟට සිනාරියෝ එක කියවන්න. සිනාරියෝ එක කියවන ගමන් මාක් කරගන්න ඔයාලට මේ ප්‍රශ්නේදී කතා කරන්න තියෙන දේවල්. එතකොට ඔයාලා අනවශ්‍ය දේවල් වලට ඔළුව යොමු වෙන්නේ නැහැ. ෆෝකස් කරලා ප්‍රශ්නෙට උත්තරේ ලියන්න පුළුවන්. right. ඔය බේසික් අයිඩියා එකත් එක්ක අපි දැන් බලමු 2020 අප්‍රේල් question number 1 එක. Now question number 1 states Anjana and Dilkidi Herath have been residing in a state land in an extent of 100 acres at Saliyapura, Anuradhapura for over 10 years. They started cultivating the land with the prior permission of Kaushalya Hettiarachchi, Divisional Secretary, Saliyapura. And also they have obtained a sum of rupees 25 million to cultivate the land from ABC Bank PLC, a licensed commercial bank. Thereafter, both of them applied for a permit. All parties called for an inquiry by Nimal Perera, Divisional Secretary, Saliyapura. Right, who is empowered by law to hold inquiries and take decisions. By the decision dated 10th 7 2020, request for a permit by Anjana and Dilki was refused. They have informed to hand over the possession of the land to the state as it is needed for a government project. Anjana has gone to USA and is unable to come back due to non-availability of flight. Dilki has filed a plaint in court challenging the decision of secretary, and plaint is as follows. දැන් මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? සබ්ජෙක්ට් මැටර් එකේ තියෙන ස්ටේට් ලෑන්ඩ් එකක් රයිට්. එතකොට මේ ස්ටේට් ලෑන්ඩ් එකක ඒ අදාළ ඩිවිෂනල් සෙක්‍රටරි එකේ ඩිවිෂනල් සෙක්‍රටරිගේ ප්‍රයර් පර්මිෂන් එකෙන් මෙයාලා ඒ ඉඩමේ වගා කරන්න පටන් ගන්නවා. ඒ අතරවාරයේ වගාවට අවශ්‍ය කරන බැංක් ලෝන් එකක් එයාලා ඔබ්ටේන් කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ ස්ටේට් ලෑන්ඩ් එකක ඔයාලා දන්නවා අපි කන්වෙන්සින් වලදීත් කතා කරනවා ස්ටේට් ලෑන්ඩ් එකකදී අර නෝමල් ලෑන්ඩ් එකක් වගේ විදිහට වැඩ කරන්න බෑ. අපි ඒවට අප්‍රූවල් අරගන්න ඕනේ. එතකොට මේකට පර්මිට් එකක් ගන්න හදනකොට ඒ පර්මිට් එක දැන් ඉන්න නිමල් පෙරේරා කියන ඩිවිෂනල් සෙක්‍රටරි ඉන්ක්වයරි එක කරලා ඉන්ක්වයරි එකකින් පස්සේ ඒ පර්මිට් එක රිෆියුස් කරනවා. එහෙම නැත්නම් රිජෙක්ට් කරනවා. රයිට්. දැන් මේ ඩිසිෂන් එකට against මේ පාටිස් දෙකෙන් එක පාටි එකක් වෙන දිල්කි දෙහෙරත් plaint එකක් ෆයිල් කරනවා in the district court of Anuradhapura. right. දැන් හොඳට බලන්න පාර්ශවකාරයන් මොකද මේකේ parties naming of the parties කියන එක ඔයාලගෙන අහලා තිබුණා. Dilki Herath, Saliyapura, Anuradhapura. Now she is the plaintiff. ඊළඟට අපි බලමු defendants ලා කවුද දාලා තියෙන්නේ කියලා.
Divisional Secretary, Divisional Secretariat, Salipur Anuradhapura, ABC Bank PLC, number 20 Union Place, Colombo 2. So they are the defendants. Then පොඩි වෙලාවක් අරගෙන හොයි හොඳට මතක් කරලා බලන්න. මෙන්න මේ විදිහට divisional secretary කියන post එකට position එකට නඩු පවරන්න පුළුවන්ද? right? එයාලගේ official capacity එකට නඩු පවරන්න පුළුවන්ද? නැත්නම් personal නමින්ද දාන්න ඕනේ. එහෙමත් නැත්නම් public servant කෙනෙක් එයාගේ scope of work එයාගේ duty එක perform කරනකොට ඒ perform කරන duty එකට against action එකක් ගන්නවා නම් ඒක දාන්න ඕනේ ඒ පුද්ගලයාට එරෙහිවද නැත්නම් attorney general ට එරෙහිවද කියන එක ඔන්න ඔක චුට්ටක් හිතලා බලන්න. ඊට පස්සේ බලන්න මේ ABC Bank PLC මේ නඩුවට අදාළ පාර්ශ්වයක්ද කියලා. කොහොමද අපි බලන්නේ ABC Bank PLC මේ නඩුවට අදාළ පාර්ශ්වයක්ද කියලා? අපි ඒක බලන්නේ මේ නඩුවේදී අපි ඉල්ලන plea එකත් එක්ක. Right? Now it says the second defendant is named as a party to the action only for this action only for the purpose of notices as the plaintiff and her husband have obtained a loan from second defendant. මේකෙද කියනවා මේ second defendant නම් කරලා තියෙන්නේ එයාලා ලෝන් එකක් ගත්ත කියන එක ඔප්පු කරන්න විතරයි. ඒ හැරෙන්නේ වෙන කිසිම දෙයකට නෙමෙයි කියලා. ඊට පස්සේ කියනවා ප්‍රේ එකේදී බලන්න ප්‍රේ එකෙන් second defendant ගෙන් කිසිම දෙයක් ඉල්ලලා නැත්තම් එයා මේ නඩුවට අදාළ පාර්ශවයක් නෙමෙයි. රෙමෙඩි එකක් එයාලකින් ඉල්ලන්නේ නැත්තම් ඇයි ඒ පාර්ටි එක නඩුවට සම්බන්ධ කරලා තියෙන්නේ? right? So it says wherefore the plaintiff prays that the court to be pleased for a declaration that the decision of the first defendant, so the remedy is against the first defendant dated on that particular date, is illegal. So they are asking a declaration against a decision made by a public officer. අපි මේක කතා කරා. public officer කෙනෙක් එයාගේ official capacity එක තුලදී දෙන decision එකක් void කරන්න declaration එකක් දෙන්න පුළුවන්. දැන් මෙතන ප්‍රශ්නේදීම කියනවා right? All parties call for an inquiry by Nimal Pereira, Divisional Secretary Sarepura, who is empowered by law to hold inquiries and take decisions. So it is within his capacity. එයාගේ capacity එක ඇතුළතදී නීතියෙන් එයාට බලය දීලා තියෙන inquiry එකක් කරලා ඒක approve කරන්න හරි refuse කරන්න හරි. එහෙනම් එවැනි එයාට law එකෙන් දීලා තියෙන දෙයකට against declaration එකක් දීමේ බලයක් district court එකට නැහැ. දැන් මේ නඩුව පවරන්නේ district court of Anuradhapura. අපි මේක කතා කරා. අපි දැන් මේක in detail යටතේ කතා කරමු. The second remedy they are asking is in alternative for a judgment and decree against first defendant. එතකොට second remedy එකත් ඉල්ලන්නේ first defendant ගෙන් second defendant ගෙන් කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. right? මෙයාලා ඊට අමතරව මිලියන 50ක damages ඉල්ලනවා from the date of the plaint until the date of judgment and thereafter legal interest. Damages සහ legal interest ඉල්ලනවා. එතකොට එකක් division secretary දීපු decision එක illegal කියලා declaration එකක් කරන්න කියලා, අනිත් එක damages. දැන් අපි ප්‍රශ්න අහන්නේ plaintiff නම් කරලා තියෙන එක හරියද? defendant first defendant second defendant නම් කරලා තියෙන එක හරියද? සහ මේ ඉල්ලලා තියෙන prayers මේ ඉල්ලලා තියෙන relief grant කිරීමේ බලයක් මේ district court එකද දෙනවද කියලා. right? හරි, අපි මේක කතා කරා in detail section 23 of the interpretation ordinance. ඔයාලා ඒක ගැන සඳහන් කරන්න ඕනේ මේ relief දෙක වෙන වෙනම relief A එක declaration එකක් දෙන්න පුළුවන්ද? දැන් ඔයාලා මෙතනදී argue කරන්න ඕනේ right මෙයාට මේ declaration එකක් දීමේ බලයක් divisional secretary ට declaration එකේ දීමේ බලයක් නීතියෙන් පවර්ලා තියෙනවා. So he is empowered by law to hold inquiries and take decisions. So district court, this case is filed in district court of Anuradhapura. So therefore as per the section 23, no power given out to the district court. So the district court of Anuradhapura to enter decree or make an order for a declaration of a right or status. Right? Plaintiff illane declaration එකක්. එහෙම declaration එකක් දෙන්න බැහැ කියලා කියනවා ඕනම ground එකක් on any ground arising out of decision and determination of direction. right? දැන් මෙතනදී දාගන්නේ decision එකක් on any ground arising out of decision. දැන් declaration එක ඉල්ලන්නේ decision එකකටදී. මේකෙදිත් වෙන්නේ decision එක. by the decision request for a permit by Anjana and Delki was refused. which any person authority or tribunal, දැන් section 23 කියනවා
ලෝ එකෙන් බලය දීලා තියෙන ඕනම ඩිසිෂන් එකක් අරන් තියනවා නම් පර්සන් කෙනෙක් වෙන්න පුළුවන්, ඔතොරිටියක් වෙන්න පුළුවන්, ට්‍රයිබියුනල් එකක් වෙන්න පුළුවන්. දැන් මෙතනදී ඩිවිෂනල් සෙක්‍රටරි right පර්සන් කෙනෙක් තමයි දැන් මෙතනදී දෙන කෞශල් හෙටිආරච්චි මුලින් ඩිසිෂන් එක ගන්න. පස්සේ ඩිසිෂන් එක ගන්න නිමල් පෙරේරා. ඒතොර නිමල් පෙරේරා කියන පුද්ගලයාටත් නිමල් කියන පුද්ගලයා ගන්න. ඒතොට එයා ඒකට බලය දීලා තියෙන පුද්ගලෙක්. person he is authorized empowered to make or issue under any written law. දැන් එයාලට law එක යටතේ බලය දීලා තියෙනවා මේ වගේ decisions ගන්න. එහෙම ගත්ත decision එකකට against ඒක illegal කියලා declaration එකක් කිරීමේ බලයක් district court එකට නැහැ. එහෙනම් අර පළවෙනි relief එක දීමේ බලයක් district court of Anuradhapura එකට නැහැ. හැබැයි proviso of section 23 of the interpretation ordinance allows to make orders for payment of damages. So under the second relief, relief B, they are asking for 50 million as damages and the legal interest. So that can be granted and the district court has the power to grant such damages because the proviso allows the parties to claim damages from the district court. So the relief B can be granted but the relief A cannot be granted and the district court has no power to grant such order. Okay. Now with regard into the naming of the parties. අපි කතා කරා EO nominee office කියන concept දෙකත් එක්ක divisional secretary. දැන් මේකෙදි නම් නඩු පවලා තියෙන divisional secretariat සාලියපුර අනුරාධපුර. අපිට නඩුව පවරන්න පුළුවන් එක්කෝ legal person කෙනෙක්ට, එහෙමත් නැත්නම් natural person කෙනෙක්ට, එහෙමත් නැත්නම් corporate body එකකට. right? එහෙමත් නැත්නම් statutory body එකකට. මේ land commissioner versus ලොදමුට්ටු පිල්ලේ කේස් එකේදී clearly ඒගොල්ලෝ කියනවා land commission is not a statutory body. right? ඒ වගේම divisional secretariat එක ඇවිල්ලා statutory body එකක් නෙමෙයි. divisional secretariat එක statutory body එකක් නෙමෙයි නම් divisional secretary කියන්නේ legal person කෙනෙක් නෙමෙයි. So in this case it held that land commission is not a statutory body, therefore the land commissioner is not a legal person, so he cannot be filed under that particular name. land commissioner කියන නම යටතේ නඩු පවරන්න බෑ මොකද එහෙම පුද්ගලෙක් නීතියෙන් නැහැ. So they have to either file in his personal name. right? අර nominee office කියන limitation එකත් එක්ක යාලට divisional secretary කියන නමට නඩු පවරන්න බෑ. හැබැයි යාලට ඕනනම් පුළුවන්. right? So when it comes to the name of the party, they can file the action by stating Nimal Pereira, divisional secretariat සාලියපුර කියලා ඒ විදිහට ෆයිල් කරන්න පුළුවන්. නමුත් ඒකටත් issues තියෙනවා. ඒ නිසා මේ නම් කරලා තියෙන විදිය. right? divisional secretariat සාලියපුර අනුරාධපුර කියලා ලියලා තියෙනක වැරදි. එක්කෝ ඒකට උඩින් නිමල් පෙරේරා කියලා දාලා ෆයිල් කරන්න ඕනේ. එහෙමත් නැත්නම් divisional secretary නඩු පවරන්න නැතුව අපිට ඒක වෙනත් කෙනෙක් යටතේ නඩු පවරන්න පුළුවන්. government public officer කෙනෙක්ට එරෙහිව නඩුව පවරනකොට කාට එරෙහිවද අපිට නඩු දාන්න පුළුවන්. attorney generalට එරෙහිව නඩු පවරන්න පුළුවන්. එතකොට මේක ඇවිල්ලා nominee office යටතේ තියෙන limitation එකක්. ඒතකොට පළවෙනි නම් කිරීම වැරදි. Second defendant ABC Bank PLC is a misjoinder because he has no connection to this course of action. decision එක ගත්ත එක සම්බන්ධයෙන් bank loan එක ගත්ත එක සම්බන්ධයෙන් එතන course of action අතර සම්බන්ධයක් නැහැ. So that has been a misjoinder. reliefs grant ඉල්ලන්නේ නැහැ second defendant ගෙන්. ඒ නිසා මේක misjoinder එකක්. So the second defendant also named incorrectly. right? So it has been a misjoinder. And also there is a non-joinder. As per section 456, all action against state shall institute under the Attorney General. So it says, if the public officer acted within his capacity, within his scope, then the action has to be instituted against the Attorney General. Right? But in this case, the Attorney General was not made as a party, so therefore there has been a non-joinder and the Attorney General must be made as a party. Okay, so those are the areas that you need to mention under this first question. Now, in the second question, you are asked to prepare a plaint.
ප්ලේන් එක ක්ලීනකොට ඔයාලා අනිවාර්යයෙන් මේකේ වැදගත් ඒරියාස් highlight කරගෙන තියාගන්න ඕනේ. දැන් මෙතන තියෙනවා සිනාරියෝ එක මුලින් කියවගෙන යන්න. Malin De Silva of Main Street of Chile was a carpenter, and while working within the municipal limits, a dog bit him on this particular day. So there has been given a date, they have given a name and also an address. Okay. Now he went to ABC Hospital Private Limited. So once he's been bit by a dog, he went to an hospital and the doctors immediately prescribed an anti-rabies vaccine to be given for 14 consecutive days. For 10 days, Malin received the vaccine from ABC Hospital without any complications. On this particular date, when Malin went to the same hospital, Dr. Vihara Soisa in the outward patient unit administered the vaccine, and immediately Malin developed a severe allergic reaction and was hospitalized. After receiving treatment for the said condition, he was recovered and was discharged on this particular date, and then they were given another date where the Malin was paralyzed. So due to that medical condition, as a result, he is unable to work as a carpenter. Now he alleges that the paralysis occurs due to the anti-rabies vaccine administered on this particular date by Dr. Vihara Soisa, which he discovered later to be expired vaccine. Now he is alleging that this particular condition has occurred due to the vaccine administered by this Dr. Vihara Soisa, and also he found out that the particular vaccine he was administered was expired. Right? Now that is the cause of action. Now further he states, at the time of the incident, Malin was 43 years old and earned a sum of 100,000 a month. He is a father of Viranga and Situm, aged 8 and 21 respectively. එයාට මෙච්චර මාසික ආදායමක් තිබ්බා. එයාට නඩත්තු කරන්න මෙන්න මෙහෙම ළමයි දෙන්නෙක් ඉන්නවා. මේ එක්ස්පයර්ඩ් වැක්සින් එක දීපු එකෙන් එයාව පැරලයිස් වෙච්ච එකෙන් එයාට මාසිකව රුපියල් ලක්ෂයක් හම්බෙච්ච ඒ earning එක එයාට නැති වෙනවා. right? මෙන්න මේ හේතු නිසා දැන් එයා මොකද කරන්නේ? එයා damages ඉල්ලනවා මේ අදාළ එයාට damages ඉල්ලන්න ඕනේ මිලියන 20කින්. දැන් ඔයාගෙන් අහනවා කොහොමද මේකට ප්ලේන්ට් එකක් ඩ්‍රාෆ්ට් කරන්න කියලා. දැන් ප්ලේන්ට් එක ඩ්‍රාෆ්ට් කරනකොට අපි පටන් ගන්න ඕනේ කැප්ෂන් එක දානකොට මුලින්ම මේකේ කෝඩ් එක අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. දැන් කොහොමද අපි මේකේ කෝඩ් එක අයිඩෙන්ටිෆයි කරගන්නේ? ඔයාලට මතක ඇති අපි කෝඩ් එක අයිඩෙන්ටිෆයි කරගන්නකොට දැන් මේකෙදි කොන්ට්‍රැක්ට් එකක් එන්ටර් වෙච්ච තැනක්වත් ලෑන්ඩ් ඩිස්පියුට් එකක්වත් නෙමෙයි නිසා ලෑන්ඩ් එක සිටුවේට් වෙලා තියෙන තැන හරිය කොන්ට්‍රැක්ට් එක එළඹලා තියෙන තැන හරිය කියන ඒ ග්‍රවුන්ඩ්ස් දෙක අතරින්න පුළුවන්. අපි එහෙනම් ඩිසයිඩ් කරන්න ඕනේ where the defendant resides and the other ground is where the cause of action has been arises. Now the cause of action has been arises in this particular hospital, and the hospital is in Main Street, Chile, and also the hospital is the defendant, so therefore they are also established in Chile, so therefore the case has to be filed in the District Court of Chile. Right? Now when you are filing the action, you have to mention the full names. plaintiff file Malin De Silva address එක දීලා තියෙනවා. ඒ address එක ඒ විදිහටම දානවා. මේ case එක file කරන්නේ ඔයාලා ABC hospital එක. ඒතකොට මේක private limited company එකක්. private limited company එකක් නම් ඒගොල්ලන්ට legal capacity එකක් තියෙනවා. So therefore you can file under their own name. එතකොට ඔයාලගේ නම යටේ තියෙන නඩු පවරන්න පුළුවන්. මේකේ අවශ්‍යයි නම් ඔයාලට නඩු පැවරීමක් කරන්න පුළුවන් Dr. Vihara Soisa කියන එක යටතේ. නමුත් මෙතනදී vicarious liability යටතේ hospital එක liable වෙන නිසා මොකද එයාලා treatment එක යන්නේ Vihara Soisa ගාවට නෙමෙයි. එයාලා treatment එක ගන්න යන hospital එකට. ඒ නිසා hospital එක තමයි liable වෙන්නේ. ඒ නිසා එක defendant කෙනෙක් විදිහට hospital එක විතරක් නම් කරාමත් ප්‍රමාණවත්. ඊට පස්සේ මේ වම් පැත්තෙන් ඔයාලා case number එක procedure nation value එක සටහන් කරන්න ඕනේ. value එක අපි හැමතිස්සෙම ඉලක්කමෙන් සඳහන් කරන්නේ 20 millions කියලා අකුරෙන් ලියන්නේ නැහැ. මේ කේස් එකේ nature එක දැන් සමහරට එක defamatory වෙන්න පුළුවන්, land matter එකක් වෙන්න පුළුවන්, divorce වෙන්න පුළුවන්. මේ scenario එකේදී it is about damages, so therefore the nature is damages. Procedure, it is regular, so you have to file a plaint. If it is a plaint, it has to be a regular procedure. And the case number, then you can you don't need to write a case number because when you are filing the plaint, you don't have any case numbers. ආන්සර් එකේදී ඔයාලා කේස් නම්බර් එකක් දාන්න ඕනේ. නමුත් ප්ලේන්ට් එකක් ෆයිල් කරනකොට ඔයාලා කේස් නම්බර් එකක් දාන්නේ නැහැ.
ප්ලේන්ට් එක අපි ෆයිල් කරාන් පස්සේ තමයි අපිට කේස් නම්බර් එකක් හම්බ වෙන්නේ. ඒ නිසා මේකෙදි කේස් නම්බර් එකක් දාන්න ඕනේ. නමුත් අනෙක් දේවල් ටික දාන්න ඕනේ. ඊට පස්සේ විශේෂයෙන්ම ප්ලේන්ට් එකේ අපි දැන් ස්ට්‍රක්චර් එක ගත්තාම ඔයාලා අනිවාර්යයෙන්ම ෆයිල් කරන දිනේ සටහන් කරන්න ඕනේ. So you have to mention on this the date you are going to file 10th day of September 2020. You have to follow this same format, right? නිකම් අර දිනේ දාලා 10යි මේ 2020 ඔය විදිහට දාන්න එපා. මේ ෆෝමැට් එකට ප්ලේන්ට් එකේ ඩේට් එක සටහන් කරනවා. ඩේට් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊළඟට මේ කැප්ෂන් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මේ ටික හොඳට කරගත්තොත් ඔයාලට ෆුල් මාක්ස් ටික ගන්න පුළුවන් ලේසිම ඒරියා එක තමයි මේ පෙරේ. Okay. Then you have to mention that you have been appearing on behalf of this particular person. So you have to mention the plaintiff of the plaintiff above name appearing by his attorney at law Anil Pereira states as follows. Right? So you have to give a hypothetically given a name, because the scenario does not give a name for the plaintiff's attorney. So therefore you can use any name, but you have to use the full name of that person. Attorney at law of A Pereira, එහෙමත් නැත්නම් අනිල් කියලා හරි ඒ විදිහට දාන්න එපා. සම්පූර්ණ නමක් සටහන් කරන්න. Right. Now there are certain mandatory paragraphs that you need to include in the plaint. එකක් අනිවාර්යයෙන්ම තියෙන ඕන එක තමයි jurisdiction clause එක. jurisdiction clause එක දාන්න කලින් ඔයාලා parties describe කරන්න ඕනේ. මේ parties describe කරනකොට parties natural persons ලා නම් ඔයාලා ආය අමුතුවෙන් describe කරන්න ඕනේ නැහැ. හැබැයි party එකක් company එකක් නම්, right, corporate entity එකක් නම්, legal body එකක් නම්, එහෙමත් නැත්නම් legal person කෙනෙක් නම් අන්න එතකොට අපි ඒක describe කිරීම ඉතාමත් වැදගත් වෙනවා. It states the defendant above name is a corporate entity duly incorporated in Sri Lanka as a private limited company in terms of Companies Act number 7 of 2007, and in its capacity as a corporate entity is capable of sued and be sued under the corporate name. Right? මේ description එක දාන්න ඉතාමත් වැදගත්. හදිසියවත් පාටි එකක් company එකක් නම් මේගොල්ලන්ට එරෙහිව මේගොල්ලෝ registered company එකක්, ඒ නිසා මේගොල්ලෝ legal person කෙනෙක්, ඒ නිසා මෙයාලට කැපැසිටි එක තියෙනවා මේ පුද්ගලයාගේ නමින් නඩු පවරන්න කියලා ඔයාලා මේකේ අවර්මන්ට් එකක් දාන්න ඕනේ. අපි මේවට කියන අවර්මන්ට්ස් කියලා, right? ඒතර මේ පැරග්‍රාෆ් එකේදී අවර්මන්ට් එක වල සඳහන් කරන්න ඕනේ මෙන්න මෙයාලා යටතේ නඩු පවරන්න පුළුවන් කියලා. ප්ලේන්ටිෆ් මේ නඩු පවරන එක යටතේ ඕගොල්ලෝ පාටි එකක් නම් මේ විදිහට ඩිස්ක්‍රිප්ෂන් එක යටතට වැටෙනකොට මේකට අමතරව තව යටින් දාන්න ඕනේ මේක ප්‍රූව් කරන්න මේ කෝපරේට් එන්ටිටි එක යටතේ ඔයාලගේ තියෙන සර්ටිෆිකේට් ඔෆ් ඉන්කෝපරේෂන් එකේ කොපි එකක් ඇටච් කරලා දාන්න ඕනේ මේකෙදි. නමුත් මෙතනදී අනිකුත් පාර්ශ්වය නිසා ඔයාලා ඒක ඇටච් කරන්න ඕනේ නැහැ. එහෙම හැකියාවක් තියෙනවා නම් ඇටච් කරත් කමක් නැහැ. නමුත් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. Now the second amendment is the most important one, the jurisdiction clause. So in here we decided the jurisdiction upon two grounds. One is upon the residence of the defendant, okay, the residence of the hospital where it has been established, and the second ground is where the cause of action has been arose. So therefore you have to mention plaintiff state that cause of actions arose and parties to the action resides. So you can either use the defendant to the action or you can use parties, it doesn't matter, but it not the plaintiff, right? Plaintiff ke residence එක නෙමෙයි එක්කෝල use කරන parties කියලා. ඒ කියන්නේ plaintiffs are defendant දෙකොල්ලම. එහෙමත් නැත්නම් defendant කියලා directly දැම්මත් ප්‍රශ්නයක් නැහැ. So he states that the cause of action arose and the defendant to the action or parties to the action resides within the local jurisdiction of this court, and therefore the plaintiff states that this court has jurisdiction to hear and determine this case. අමාරු නැහැ jurisdiction එක decide කරපු එක ඒ විදිහටම දානවා. මේ යටතේ තමයි අපි මේක නඩු පවරන්නේ. ඒ නිසා ඒ සිද්ධිය උනේ මේ local limit එක යටතේ, local limits of the jurisdiction of this court, right? ඒ නිසා මේ court එකට jurisdiction එක තියෙනවා කියලා කියනවා to hear and determine this case, right? Now then you have to tell the story. ඔයාට තියෙන්නේ මේ සිද්ධ වෙච්ච දේ පැරග්‍රාෆ් විදියට කඩලා
පැහැදිලි චිත්‍රයක් එන විදිහට වැදගත් පොයින්ට්ස් එක දාලා දාන එක. right? මෙතනදී ලේසිම දේ තමයි ඔයාලා කේස් එකේ දීලා තියෙන සිටුේෂන් එක ඒ විදිහටම යූස් කරන එක. දැන් කේස් එකේ තිබ්බා මෙන්න මේ දවසේදී මේ පුද්ගලයාව බල්ලෙක් විසින් හපා කාලා තියෙනවා. So you have to state plaintiff that he was a carpenter and while working within the Chiloe municipal limits, a dog bit him on 2018 March 7. So you can use on or about what a date එක sure නම් on කියලා දාන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ දවසේ හෝ ඊට ආසන්න දිනකදී. On or about, right? If you are sure about the date, you can use on, right? ඊට පස්සේ ආ කතාවේ විදිහට ලියනවා plaintiff state that he went to defendant and doctors immediately prescribed anti-rabies vaccine to be given for 14 consecutive days. So when you have been admitted and given a prescription for to administer a vaccine, you will get a prescription. So that copy of the prescription you have to attach. Okay. So when you are attaching a particular document into the plane, this particular format you have to follow. A copy of the whatever the document you are attaching, in here the prescription for anti-vaccine treatment, then you have to write it as is marked as P1. So you have to mark the prescription as P1 in the top right hand corner, and then you have to attach it after the plain. Then you have to mention in the plain that a copy of the prescription for this anti-vaccine treatment is marked P1 and pleaded and part and parcel thereof. මේක තාමත් වැදගත්. මේ නඩුවට අදාළ ගොනුවක් විදිහටම සලකන්න කියලා. එහෙම නැත්නම් ඔයාලා වෙනමම මේ attachment වලට stamp duty ගෙවන්න ඕනේ. අපි conveyancing වලදී stamp duty වලදී මේක වෙනමම කතා කරා. මොකද මේක civil වලටත් වැදගත් වෙන නිසා. ඒ නිසා conveyancing වලදීත් අපි මේක in detail කතා කරා. එතනදීත් අපි තව වැඩිපුරත් මේ දේ ගැන කියපු නිසා මම ඒ ගැන වැඩි කියන්නේ නැහැ. හැබැයි attachment එක කරනකොට මේ format එක follow කරන්න ඕනේ. දැන් ඔයා දෙවෙනියට mark කරන එක P2 ඊට පස්සේ P3 P4 ආදී විදිහට mark කරන් යන්න ඕනේ. okay? මේ formats මතක තියාගන්න. එච්චර වලට මතක තියාගන්න ඕනේ. කතාව ලියනකොට scenario එකේ තියෙන එකේ මේ විදිහටම දාන්න. Plaintiff states that for 10 days plaintiff has received the vaccine from defendant hospital without any complication. Plaintiff further states that on or about, right? What a date එක sure නැත්නම් on or about මේ දවසේ හෝ ඊට ආසන්න දිනකදී. When plaintiff went to the same hospital, Dr. Vihara Soisa in the outward patient unit administered the vaccine and immediately plaintiff developed a severe allergic reaction and was hospitalized. Okay? So, outward patient unit එකෙන් ඔයාලා දීලා තියෙන මොකක් කර receipt එකක් තියෙනවා නම් ඒක mark කරලා අපි attach කරනවා P2 විදිහට. ඒකෙත් අපි දානවා pleaded as part and parcel thereof කියලා. ඊට පස්සේ අපි කියනවා plaintiff states that after receiving the treatment for the said condition, plaintiff was recovered and discharged from the hospital on or about this particular date, and if you have any particular receipt or any document, you can attach that as well. Then you have to mark it as P3, right? Plaintiff further states on or about this particular date, plaintiff was paralyzed due to anti-rabies vaccine administered on this particular date, which he discovered later to be expired vaccine. Right? A copy of the medical report regarding the medical condition. මෙයා paralyzed වෙලා හිටියා, ඒකට treatment කරා කියන එකට medical report එකක් තියෙනවා නම් අපිට ඒක mark කරන්න පුළුවන් P3 විදියට. ඊට පස්සේ අපි plaint එක කියනකොට වැදගත්ම තව කාරණාවක් තමයි plaint එකේ තියෙන හැම key area එකක්ම දාන්න ඕනේ. දැන් මෙතනදී යාලා damages ඉල්ලන්නේ. damages claim කරනකොට අපි හේතුවක් දෙන්න ඕනේ. ඇයි මෙයාට damages ගෙවන්න ඕනේ? මොකක්ද මෙයාට වෙච්ච හානිය කියලා. right? මේක medical condition එකට කරන damages නෙමෙයි. මෙතනදී medical negligence එකට දාන එකක් නෙමෙයි. මේකේ ඉල්ලන damages දාන්න එයාගේ earning capacity එක නැති වුණා සහ එයාට maintain කරන්න කීප දෙනෙක් ඉන්නවා. එයාලව maintain කරන්න තමයි damages ඉල්ලන්නේ. එතකොට ඒ point එක ඒ fact එක ඔය verment එකක් විදිහට වෙනම දාන්න ඕනේ. So therefore you have to mention that plaintiff states that at the time of the incident, plaintiff was 43 years old and earned a sum of ₹100,000 a month, and due to the negligent act of the defendant, he is unable to work as a carpenter and lost all his income. එයාට ලැබෙන තිබිච්ච සේරම income එක දැන් එයාට අහිමි වෙලා තියෙනවා. මොකද එයා paralyze වෙලා තියෙන නිසා. paralyze වුණේ defendant ගේ negligent act එක නිසා. ඊළඟට අපි කියනවා plaintiff states that he is taking care of two of his sons, Viranga and Sithum, aged 8 and 21 respectively. ඊට පස්සේ අපි කියන්න ඕනේ මෙන්න මේ හැමදේමත් එක්ක plaintiffට නඩු නිමිත්ත
නඩු නිමිත්තක් උපචය වුණා කියලා අපි කියනවා. Cause of action has been arisen. Right? So you have to mention that in a one amendment, plaintiff states that under the aforementioned circumstances, a cause of action has arisen against the defendant to claim damages against the defendant. Right? Defendant ගෙන් damages ඉගෙන ඉල්ලගන්න defendant against cause of action එකක් කරයිසුනා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ අපි stamp duty clause එකක් දානවා. මේක අනිවාර්යයෙන්ම හැම plaintiff එකකම තියෙන්න ඕනේ. අපේ කේස් එකේ අපි ඉල්ලන value එක damages ඉල්ලන්නේ 20 million නම් එහෙනම් කේස් එකේ value එක වෙන්නේ 20 million. අපි එතකොට මේ කේස් එක stamp duty purpose වලට 20 million වලට value කරනවා. Plaintiff values this case for rupees 20 million for the purposes of stamp duty. මේ statement එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ pray එක දානවා. අපි ඉල්ලන reliefs මොනවද කියලා. Wherefore the plaintiff prays your honours court to be pleased to issue an order to pay damages in sum of rupees 20 million. ඊට පස්සේ අපි මීට අමතරව අපි මොන හරි ඉන්ටරිම් ඉල්ලනවා නම් ඒ හැමදේම අපිට දාන්න පුළුවන්. ඒ වගේම මොකක් හරි orders ඉල්ලනවා නම් මේගොල්ලන්ට එරෙහිව ඒ දේවල් මේ හැමදේම මේ යටතේ දාන්න පුළුවන්. බේසිකලි ඔයාලා අනිවාර්යව දාන්න ඕනේ මේ damages ඉල්ලනවා damages pay කරන්න කියලා order එකක් issue කරන්න කියලා. ඒක තමයි අනිවාර්යයෙන්ම දාන්න ඕනේ relief එක. ඊට අමතරව අපි අනිවාර්යයෙන්ම හැම pray එකකදීම මේකේ නඩු ගාස්තු cost එකට සහ such further and reliefs court shall seem fit කියන. එහෙමත් නැත්නම් අධිකරණයට හිතන ඕනම තීන්දුවක් දීමේ බලයකොත් ලැබෙන විදිහට අපි මේ pray එකේ මේ කියන prayers දෙක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඊට පස්සේ අපි attorney at law for plaintiff කියලා sign කරනවා. මේ sign කරාට පස්සේ අපි documents ටික attach කරනවා. එතකොට අපි මේකේ documents තුනක් attach කරා. එතකොට අපි P1 කියලා ඒ document එක, P2 කියලා ඒ document එක, P3 කියලා ඒ document එක documents තුන attach කරලා ආයි පාරක් attorney at law කියලා sign කරාම අපේ plaint එක completed. එතකොට ඕක තමයි අපි plaint එකක් draft කිරීම යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. හරි. දැන් අපි බලන්න යන්නේ 2020 අප්‍රේල් වලම තුන්වෙනි ප්‍රශ්නේ වෙච්ච ආන්සර් එකක් ලියන්න තිබිච්ච එක. දැන් ඊතර මේ paper එකේදී ආන්සර් එක ලියන්න කියලා කරේ අර plaint එකේ හදපු එකටම ඔයාලට ආන්සර් එක දෙන්නකෝ පුංචි සිනාරිය එකක් විදිහට. APC Hospital has taken up the position that the said condition could not have occurred due to the alleged allergic reaction from the vaccine. The hospital further disputes the income of Malindi Silva. එතකොට ආන්සර් එකේදී basically ඔයාලා points දෙකක් focus කරන්න ඕනේ. එකක් මෙයාගේ මේ medical condition එකට, ඒ කියන්නේ paralyzed වෙච්ච එකට vaccine එකේ allergy reaction එකෙන් paralyzed වෙන්න හැකියාවක් නැහැ කියන එකට ඔයා objection එකක් කරන්න ඕනේ. අනෙක් අතට මේ මාලින්ද සිල්වා මාසෙකට රුපියල් ලක්ෂයක් ගත්ත කියන මේ income එක ඒක object කරන්න ඕනේ. ඔන්න ඔය දෙක තමයි basically ඔයා object කරන්න ඕනේ කාරණා දෙක. right ආන්සර් එක දානකොට ඔයාට plaint එකේ copy එකක් එක්ක තමයි එන්නේ. plaint එකේ copy එකක් එක්ක ආවම පස්සේ තමයි ආන්සර් එක දාන්න ඕනේ. එතකොට ආන්සර් එකේදී ඔයාලට මේ caption එකේ කිසිම දෙයක් වෙනස් කරන්න බෑ. එතකොට plaintiff විදිහට තිබ්බේවා, defendant විදිහට තිබ්බේවා, මේ දේවල් හැමදේම මේ විදිහටම දාන්න ඕනේ. ඒ විදිහට දාලා ඉවර වෙලා ඔයා අනිවාර්යයෙන්ම හැබැයි මෙතන case number එකට case number එකක් දාන්න ඕනේ. එතකොට යම්කිසි ඉලක්කමක් දාලා ඇලේරක් දාලා මේක 2020 දින ෆයිල් කරන්නේ 20 කියන එක සටහන් කරලා ඔයාට නමක් assume කරලා දාන්න පුළුවන්. right? හැබැයි caption එකේ වෙන කිසිම දෙයක් වෙනස් කරන්න බෑ. මෙතන date එකට plaint එකේ date එක නෙමෙයි ආන්සර් එක ෆයිල් කරන date එක තමයි ඔයා මෙතනට දාන්න ඕනේ. right? ඒකෙදී තර පරණ format එකම follow up කරන්න ඕනේ. right? Then you have to mention the answer of the defendant above named appearing by his attorney at law, Harsha Pereira, states as follows. Now, in the first amendment or the first paragraph, මේ පළවෙනි clause එකේ ඔයා දාන්න ඕනේ ඔයා මේ plaint එකේ පිළිගන්න කරුණු හැරුණම අනිකුත් හැමදේම ප්‍රතික්ෂේප කරනවා කියලා. මොකද නැත්තම් ප්‍රශ්නයක් එනවා සමහර වෙලාවට object නොකරපු දෙයක් plaint එකේ තිබුණොත් එහෙම මේක assume කරන්න ඕනේ ඔයා object කරේ නැත්තේ ඔයා ඒක admit කරන නිසා කියලා. ඒ නිසා ඒ වගේ argument එකක් කෙන එක නතර කරන්න ඔයා මොකද කරන්න ඕනේ? ඔයා statement එකක් දාන්න ඕනේ. මම expressly පිළිගන්න කාරණා හැරෙන්න, expressly admit කරන දේවල් හැරෙන්න අනෙක් හැමදේම මම deny කරනවා. ඒකට object කරනවා. So you use the phrase the defendant above named denies all and singular and several elements contained in the plaint of the plaintiff
save and accept those that are expressly admitted. expressly admit කරන කාරණා හැරුණම amendments හැරුණම අනිකුත් හැම amendment එකක්ම තනිවම හා සියල්ලම එකතු singular and several amendments are denies. defendant මේ හැමදේම deny කරනවා කියන මෙන්න මේ amendment එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. right? ඊට පස්සේ preliminary objections විදිහට දාන දේවල් තියෙනවා නම් preliminary objections විදිහට දාන්න ඕනේ. දැන් මේකේදී jurisdiction එක deny කරන්නේ නැහැ. නමුත් preliminary objection එකක් ගේනවා. by way of preliminary objection the defendant plead that the action is prescribed in terms of prescription ordinance. දැන් මොකක්ද මේ prescription එක prescribe වෙලා කියලා කියන්නේ? දැන් මේකේ course of action එක වෙච්ච මේ vaccine එක administer කරන්නේ 2018 3 මාසයේදී. එයාලා ආගියෝ කරනවා නම් මේකේ paralyze වෙච්ච date එකයි course of action කියලා. ඒක සිද්ධ වුණේ 2018 7 මාසයේ. ඒ කියන්නේ 2018 ජුලයි වලදී 2018 ජූලි මාසයේදී. නමුත් මේ action එක ෆයිල් කරන්නේ 2020 සැප්තැම්බර් මාසයේදී. දැන් prescription ordinance එකට අනුව අපි damages සම්බන්ධයෙන් අවුරුදු 2ක් ඇතුළතදී තමයි අපි action එක දාන්න ඕනේ. දැන් මෙතනදී අවුරුදු 2ක් ඇතුළතදී කියන්නේ 2020 ජූලි වලටත් පස්සේ තමයි දාන්නේ. ඒ නිසා preliminary objection එකක් දෙනවා. මේ නඩුව මේ වෙනකොට prescribe වෙලා. right? ඊට පස්සේ ඒක preliminary objection එකක් ඉදිරි කියලා ඊළඟට කියනවා right අර defendant describe කරලා තියෙනවා මාව corporate body එකක් විදියට right මම ඒක admit කරනවා. Defendant admits that they are a corporate entity duly incorporated in Sri Lanka as a private limited company in terms of Companies Act number 7 of 2007. So then afterwards you have to mark the document. The answers will be documents mark කරනකොට අපි ඒකටත් P1 P2 කියලා දාන්නේ නැහැ. අපි ඒවට දාන්නේ X1 X2 X3 ආදී විදියට. මොකද plain එකේ P1 P2 විදියට P අකුර use කරලා තිනවා mark කරන්න නිසා අපි මේකේ markings වලට ගන්න X අකුර. දැන් මේක ඔප්පු කරන්න මේක duly incorporated කියන එකට අපි මේකේ certificate of incorporation එකේ copy එකක් mark කරලා X1 විදිහට මේකට attach කරලා තියෙනවා. ඒ වගේම අපි plea කරනවා මේක මේ නඩුවේම part එකක් විදිහට සලකන්න කියලා. So pleaded as part and parcel thereof. ඊළඟට jurisdiction එක admit කරනකොට ඉතාමත් වැදගත් දේ තමයි course of action එක admit කරන්නේ නැහැ. course of action එක admit කරනවා නම් නඩුව පිළි අරගෙන ඉවරයි. මෙන්න මෙතන මෙහෙම දෙයක් සිද්ධ වෙලා ඉවරයි කියලා. So therefore you have to be very careful when you are admitting or denying the jurisdiction. So what we are doing is then මෙතනදී jurisdiction එකේදී jurisdiction එක පිළිගන්නවා. නමුත් ඒ පිළිගන්නේ defendant resides වෙලා තියෙන එක මත විතරක් නම්. So you use that the defendant state that they admit that the parties resides within the local limits of the jurisdiction of the court, and defendants specifically deny that the course of action has arisen to the plaintiff above name. Course of action එක මත නෙමේ jurisdiction එක පිළිගන්නේ. defendant resides එහෙම නැත්නම් parties reside වෙලා තියෙන මේ local limits වල නිසා විතරයි jurisdiction එක පිළිගන්නේ. specifically deny කරනවා course of action එකක් arise වුණා කියන එක යටතේ. right? So this is very important when you are drafting the answer. ඔක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ amendment එකේ දන්නේ නැති කාරණා. මෙතනදී කියනවා the defendant is unaware of the amendment in paragraph 3, 9 and 10. දැන් plaint එකේ තුන්වෙනි එකේ කියනවා මෙයා කාපෙන්ටර් කෙනෙක්. එතකොට මෙයාව මෙන්න මේ ප්‍රදේශයේදී බල්ලෙක් මේ දවසේදී කෑවා කියන එක defendant කියනවා අපි ඒ පිළිබඳව දන්නේ නැහැ. මොකද ඒක එයා කිව්ව දේ විතරයි අපි දන්නේ. ඒ හැරුණම දන්නේ නැහැ. ඒ වගේම තමයි මෙයා කියනවා මට මෙන්න මෙහෙම මාසයකට මෙච්චර ප්‍රමාණයක් ලැබුණා. right? ඒ වගේම මෙයාට මෙහෙම දරුවෝ දෙදෙනෙක් ඉන්නවා කියලා ඒ කාරණා අන්වැය කියලා කියනවා. ඒතකොට මේ දේවල් ඔප්පු කිරීමේ භාරය the burden of proving that is with the plaintiff. ඊට පස්සේ කියනවා the defendant admits the amendment in paragraph 4, 5 and 7. defendant කියනවා paragraph 4 එකේ කීප දෙයට මෙයාට දවස් 14ක් යනකම් ડોක්ටර්ස්ලා වැක්සින් එකක් දෙන්න කියප එක හරි ඒක පිළිගන්නවා. ඒ වගේම දවස් 10ක් යනකම් මෙන්න මෙහෙම complications නැතුව තිබ්බයි කියන එකත් පිළිගන්නවා. ඒ වගේම තමයි 7 වෙනි එකේදී කියන මේ විදිහට මෙයා ඇඩ්මිට් කරාට පස්සේ මෙන්න මේ දවස්වල discharge කරා කියන එකත් පිළිගන්නවා. නමුත් මේක පිළිගන්නවා කියලා සඳහන් කිරීමක් වෙන්නේ නැහැ. මොකද මේ දේ ඇත්තටම එහෙම allergic reaction එකකින් වුණාද කියන එක ඔප්පු කරන්න බැහැ. ඊට පස්සේ කියනවා the defendant deny the amendment in paragraph 6 of the plaintiff and call for strict proof.
right මේ වැදගත් මේවා ටික මතක තියාගන්න. ඔයාලට ප්ලේන් ආන්සර් එකේදී යූස් කරන්න පුළුවන් දේවල් තමයි. ඔයා ඩිනයි කරන්න පුළුවන්. එක්කෝ ඇඩ්මිට් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අන්අවේර් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඩිනයි කරලා ඒක ප්‍රූව් කිරීමේ බාරය ස්ට්‍රික්ට් ප්‍රූෆ් එක plaintiff දෙන්න පුළුවන්. so in here අර section paragraph 5 යටතේ තියෙන amendment 6 යටතේ තියෙන මෙන්න මෙහෙම ඇඩ්මිනිස්ටර් කරා ඒකෙන් allergic reaction එකක් ආවා. ඒක අපි ඩිනයි කරනවා. ඒ වගේම ඒක strict proof එකට ඔයාලා ඒක ඔප්පු කිරීමේ බාරය පැමිණිලි පාර්ශ්වයට දෙනවා. so they are calling for the strict proof. Then it states that the defendant specifically denied paragraph 8 and further states that no vaccine administered was expired. administer කරපු කිසිම vaccine එකක් expired නැහැ. ඒ වගේම ස්පෙસિෆිකලි ඩිනයි කරනවා පැරග්‍රාෆ් 8. ඔයාට ඩිනයි කරන්න පුළුවන් තව විදිහක් තමයි ඒක. පැරග්‍රාෆ් එක ඩිනයි කරලා ඒකටම ඔයාට කියන්න තියෙන තව කාරණාවක් තියෙනවා නම් ඒක ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා without prejudice to the amendments in foregoing paragraph the defendant state that in any event the damages as claimed by the plaintiff are grossly exaggerated and excessive. අර කියපු කාරණාව මෙයාගේ ඉන්කම් එක වැරදිට දාලා තියෙන එක රයිට්. ඒ අනුව මේ ඩැමේජස් ක්ලේම් කරලා තියෙන එක වැරදි විදිහට සහ එක්සසිව් විදිහට තමයි දාලා තියෙන කියන එක මෙන්න මේ විදිහට ඔයාලට පැරග්‍රාෆ් එකක් දාන්න පුළුවන්. Finally the defendant states that at all events a cause of action has not accrued to the plaintiff. නඩු නිමිත්තක් plaintiff ට උපචය වෙලා නැහැ. No cause of action has been accrued to the plaintiff. So therefore they are praying this honors court to please do dismiss the action of the plaintiff. So if you are making a counter offer you have to mention those counter offers. ඔයාලට මේක defamation යටතේ ඔයාලට වෙච්ච damages තියෙනවා නම් ඒ විල්ලන්න පුළුවන්. එහෙම දාන නම් ඒ counter offers දාන්න පුළුවන්. ඊට අමතරව අනිවාර්යයෙන්ම cost එක සහ අනෙකුත් reliefs ඉල්ලන්න ඕනේ. ඊට පස්සේ ඔයා sign කරනවා. documents attach කරලා තියෙනවා නම් ඒ attachments ටික දානවා. අවසානයේට ආයෙ පාරක් ඔයා attach අත්සන් කරාම ඔයාගේ answer එක fully completed. මේ ප්‍රශ්නෙම ඊළඟට අහනවා record admissions and frame issues based on the above pleadings. දැන් මේකේ admissions and issues ගැන මම ආයි විශේෂයෙන් කියන්නේ නැහැ. අපි වීඩියෝ ටියුටෝරියල් එකේදී හොඳටම කතා කරා. ඒ නිසා උත්තර ටික විතරක් මම මෙතනදී කියනවා. admissions තමයි මේ දෙගොල්ලෝම පිළිගත්ත මේක companies act එක යටතේ registered incorporation එකක් කියලා defendant party එක. so therefore it is an admission. defendant is a corporate entity duly incorporated in Sri Lanka as a private limited company in terms of Companies Act number 7 of 2007. So that is one. දෙවෙනි එක තමයි ඒ දෙගොල්ලම jurisdiction එක පිළිගත්ත defender resides වෙලා තියෙන තැන අනුව jurisdiction එක පිළිගත්ත සහ ඊට අමතරව paragraph 4 5 සහ 7 defendant admit කරා. ඒ නිසා ওই ටික තමයි admissions විදිහට අපිට දාන්න පුළුවන්. මම විදි තුනක් යටතේ තමයි මේක දාලා තියෙන්නේ. එකක් වලට long term එකකින් මේ විදිහට සම්පූර්ණ විස්තරයෙන් දාන්න පුළුවන්. නැත්නම් නිකම්ම jurisdiction of court කියලා දාන්න පුළුවන්. නැත්නම් මේ පිළිගන්න paragraph එක විතරක් දාන්න පුළුවන්. දැන් jurisdiction එකටත් ඔයාලට දාන්න පුළුවන් paragraph 2 එක admit කරා. දැන් මේකේ කියනවා paragraph 4 5 7 admit කරා කියලා. එහෙම නැත්නම් ඔයාලට වෙන වෙනම මෙන්න මේ විදිහට treatment එක කරා කියන එක admit කරනවා. vaccine administer කරන්න කියප එක admit කරනවා කියලා වෙන වෙනම දාන්නත් පුළුවන්. ඊට පස්සේ plaintiff ට තියෙන issues තමයි where a cause of action is arisen in favor of the plaintiff. Where the defendant was a carpenter while working within the Chilla municipal limits, a dog bit him on this particular date. Whether on or about this particular date when plaintiff was admitted to the hospital, Dr. Vihara Soisa in the outward patient unit administer vaccine to the defendant. Whether immediately afterwards plaintiff developed a severe allergic reaction. Whether the allergic reaction caused due to the administration of vaccine by the defendant, whether the vaccine administered on or about this particular date was expired. Whether the plaintiff paralyzed due to the administration of expired vaccine by the defendant, whether a plaintiff at the time of the incident earned a sum of rupees 100,000 a month, whether a plaintiff is entitled to damages of rupees 20 million from the defendant. For defendant, you can have issues like whether the action is prescribed, whether there is an allergic reaction was caused to some other reasons than administration of vaccine, whether the vaccine administered by the defendant to their patients are in good condition, whether there is no connection between the administration of vaccine and paralysis of the plaintiff, whether plaintiff earned less than 100,000 at the time of the incident. ඔය විදිහට parties දෙකට favor වෙන විදිහට ඔයාලට කැමති විදිහකට issues හදන්න පුළුවන් ඕන තරම් ප්‍රමාණයක්. නමුත් දෙපැත්තටම සමාන වෙන ප්‍රමාණයකට හදන්න. එතකොට තමයි ඔයාලට සමාන ලකුණක් ලබා ගන්න පුළුවන්. right? ඊට පස්සේ අපි 2019 ඔක්තෝබර් 1 ප්‍රශ්න ගත්තොත් එහෙම
මේකෙදිත් එහෙමයි අපි මුලින් බලන්න ඕනේ ප්‍රශ්නේදී යාලා අහන්නේ මොනවද කියලා. මේකෙදී යාලා අහනවා ටෙරිටෝරියල් ජූරිස්ඩික්ෂන් එක ගැන අහනවා, පාටිස් නම් කිරීම ගැන අහනවා. ඊට පස්සේ කැප්ෂන් එක නැවත ලියන්න කියලා අහනවා. right. එහෙනම් අපි ජූරිස්ඩික්ෂන් එක බලන්න ඕනේ පාටිස් වල ફોකස් කරන්න ඕනේ. right. okay. Unimax Private Limited is a company registered under the Companies Act number 7 of 2007. On 1st of July 2015, on that particular date, Unimax applied for a loan of rupees 30 million from ABC Bank PLC, Anuradhapura, to set up a furniture showroom in Anuradhapura. Sanduradi Alvis, who is the general manager of the company, thereafter entered into loan agreement with Sashini Pereira, the manager of the bank, to grant sum of rupees 30 million. Unimax thereafter opened the showroom on a state land in Anuradhapura on 1st of September 2015. Company commenced payment as required under the loan agreement. Then Divisional Secretary Anuradhapura suddenly cancelled the permit to the premises by the letter dated 1st of January 2018. Last payment as per the loan agreement was made on 15 January 2018. Total outstanding loan amount together with the interest of rupees 28 million. Now they have filed a plaint. Now the plaint is as follows. They have filed the plaint in the Colombo. This is how they have named the plaintiff. This is what they have mentioned under this caption, and the parties for the defendant. In here also you can see they have named on the official capacity of the defendant, divisional secretary, and also when they are naming the plaintiff, they use the name of the manager. මැනේජර් කෙනා මින් තමයි නඩු පවර්ලා තින්නේ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් උනාට. ඒ වගේම මෙයාලා බැංක් එකේ මැනේජර්වත් පාටියක් කරලා තිනවා සහ බැංක් එකේ මැනේජර් කෙනා මින් තමයි පාටියක් කරලා තියෙන්නේ. දැන් අපි බලමු plaintiff මොනවද ඉල්ලලා තියෙන්නේ කියලා. Therefore the plaintiff praised the court to be pleased to a declaration that the decision of the first defendant is illegal. ප්‍රේ කිල්ලන්නේ first defendant කෙනෙක්. Secondly, යාලිල්ලනවා damages ඒකත් ඉල්ලන්නේ first defendant කින්. එතකොට second defendant කින් මුකුත් ඉල්ලන්නේ නැහැ. එහෙනම් එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයාලකින් advice අහනවා territorial jurisdiction of the court. දැන් territorial jurisdiction එක බලනකොට මේකෙදි jurisdiction එක නම් කරලා තියෙන්නේ කොළඹ වලට. දැන් එතකොට divisional secretary ඉන්නේ අනුරාධපුරේදී. right. ඒ වගේම මේ course of action එක රයිස් වෙලා තියෙන්නේ අනුරාධපුරේදී. එහෙනම් රත්මලාන මෙතනදී plaintiff කොළඹ වුණාට නමුත් රත්මලාන උනත් වැටෙන්නේ කොළඹට නෙමෙයි මවුන්ට් ලැබීනියා වලට. ඒ නිසා මේක වැරදි කෝට් එකේ තමයි කේස් එක ෆයිල් කරලා තියෙන්නේ. හැබැයි ඇටර්නි ජෙනරල් පාටියක් විදිහට නම් කරා නම් ඇටර්නි ජෙනරල් ඩිෆෙන්ඩන්ට් කෙනෙක් නිසා එතකොට කොළඹ කියන ජූරිස්ඩික්ෂන් එක හරි. නමුත් මේ තියෙන විදිහට මේ ප්ලේන්ට් එක යටතේදී පාටිස් දෙකම ඉන්නේ අනුරාධපුරේ. ඒ වගේම course of action එක රයිස් වෙලා තියෙන්නේ dispute එක ඇති වෙලා තියෙන land එක තියෙන්නේ අනුරාධපුරේ නිසා මේ නඩුව ඇහිීමේ බලය තියෙන්නේ in the district court of Anuradhapura. The Colombo court of the district court has no jurisdiction to hear and determine this case. So therefore you have to write Anuradhapura district court and also you have to give reasons for it in briefly. ඊට පස්සේ parties name කරනකොට plaintiff name කරලා තියෙනවා වැරදි. මොකද private limited company එකක් කියන්නේ legal entity එකක්, legal person කෙනෙක්. එතකොට ආය අමුතුවෙන් natural person කෙනෙක්ගේ නමින් නඩු පවරන්න ඕනේ නැහැ. එයාලට කෙලින්ම පුළුවන් Unimax Private Limited රත්මලාන කියලා Unimax Private Limited නමින්ම නඩු පවරන්න. ආයි parties වල නමක් සඳහන් කරන්න, managerගේ නමක් සඳහන් කිරීමක් කරන්න ඕනේ නැහැ. ඊළඟට first defendant ගත්තමත් එහෙමයි. first defendant ගිලිත් අර අපි කතා කරපු land commissioner case එකේදී වගේම මේ divisional secretariat එක ඇවිල්ලා statutory body එකක් නෙමෙයි. ඒ නිසා divisional secretary කියන්නේ statutory body එකක් නෙමෙයි. ඒ නිසා මේකදී අපි හරියට ෆයිල් කරනවා නම් ඒ පුද්ගලයාගේ නම සඳහන් කරලා නිමල් පෙරේරා එහෙමත් නැත්නම් මේකේ නම දීලා නැති නිසා ඔයාලට assume කරලා නමක් දාන්න පුළුවන්. ඒ නමින් තමයි නඩු පැවරීම කරන්න ඕනේ. personal capacity එකෙන් නඩු පවරන්න බෑ. එහෙමත් නැත්නම් යාලට කෙලින්ම පුළුවන් attorney general ගේ නමින් දාන්න. ඒ වගේම second defendant අර දාලා තියෙන බැංකුව misjoined එකක්. ඒ නිසා එයාලව නම් කරලා තියෙන විදිය වැරදි. non-joined එකක් තියෙන attorney general ඒ නිසා නම් කිරීමක් කරන්නත් ඕනේ. right. ඊට පස්සේ කියනවා rewrite the caption of the plaint on your answers.
එතකොට කැප්ෂන් එකක් ආයි අලුතෙන් ලියන්න කියලා කියනවා. දැන් මෙතනදී ඇටර්නි ජෙනරල් විදිහට දානවා නම් ඔයාලට ඕන නම් මේක කලම්බ දාන්නත් පුළුවන්. නමුත් course of action එක සහ land එක situated වෙලා තියෙන area එක අනුව ඔයාලට මේක අනුරාධපුරය කියලා දාන්නත් පුළුවන්. right? ඊට පස්සේ මෙන්න මේ විදිහට plaintiff ගෙත් නම අයින් කරලා plaintiff ගේ natural person ගේ නම general manager ගේ නම අයින් කරලා කෙලිම Unimax Private Limited රත්තරන් කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ non joined කරලා තිබිච්ච බැංකුව අයින් කරන්න පුළුවන්. ඒ වගේම nominee official capacity එකකින් දාලා දෙන එක අයින් කරලා අපිට පුළුවන් කෙලිම attorney general ට නඩු පැවරීම කරන්න. ඊළඟට මේ කේස් එකේදී ඔයාලට ගන්න පුළුවන් objections මොනවද කියලා ඒ objections සියරම ලියන්න කියලා කියනවා. The defendant have taken preliminary objection and states the court has no jurisdiction to hear and determine this case. There is a misjoinder of parties, there is a non-joinder of parties, and also you can mention that the plaintiff has wrongly named an official position which is not a natural or juristic person. Right? Divisional Secretariat නම් කරලා තිනවා වැරදියට official position එකෙන් එයා natural person කෙනෙක්වත් juristic person කෙනෙක්වත් නෙමෙයි. එතකොට ඒකත් ඔයාලට ගන්න පුළුවන් preliminary objection එක. ඊට අමතරව the court has no jurisdiction to grant relief claim by the plaintiff. අර ඉල්ලලා දින declaration එකක් ඉල්ලීමේ බලයක් district court එකට නැහැ. එහෙම දෙයක් සම්බන්ධයෙන් relief එකක් grant කරන්න. මොකද district court එකට power එකක් නැහැ. official capacity එකට public officer කෙනෙක් කරන decision එකකට ඒක illegal කියලා declaration එකක් කරා. ඒ වගේම there is a misjoinder of course of action. දැන් loan එකයි land dispute එකයි දෙකම එකට අරගෙන තියෙනවා. land dispute එක කියන්නේ අර administrative decision එකයි loan එකත් එක්ක තිබිච්ච course of action ප්‍රශ්න දෙකක් එකට අරගෙන ඒක misjoin කරලා තිනවා. So therefore there is a misjoinder of course of action. Then they ask you to draft issues. Plaintiff की පැත්තට තියෙන issues තමයි whether divisional secretary in Anuradhapura acted in mala fide, whether divisional secretary in Anuradhapura acted beyond his power, whether plaintiff has obtained a bank loan from ABC Bank PLC, and whether decision made by divisional secretary in Anuradhapura caused damages to the plaintiff. Defendant की පැත්තට අපිට issues ඉදිරිය ගන්න පුළුවන් whether divisional secretary in Anuradhapura cancelled the permit in bona fide, whether the divisional secretary in Anuradhapura acted within the power given to him. ඔය විදිහට අපිට ගොඩක් දාන්න පුළුවන් issues විදිහට හැමතිස්සම positive answer එකක් වෙන විදිහට ඔයාලට උත්තර ටිකක් දාගෙන යන්න පුළුවන්. right? ඊළඟට ඔයාලට පේනවා ඇති 2020 අප්‍රේල් 2019 ඔක්තෝබර් 2018 ඔක්තෝබර් මේ හැම අවුරුද්දකදීම සමන්ස් වලදී service of summons සම්බන්ධයෙන් හැම පාරම අහලා තියෙන්නේ substituted service of summons. එකම ප්‍රශ්නේ ඒ විදිහටම හැම පාරම අහලා තියෙනවා. ඒ නිසා අපි basically එක answer එකක් ඒකට ගත්තොත් substitute service කියන එක ඔයාලා දන්නවා හොඳටම. personal service එක effect නොවන අවස්ථාවලදී තමයි substitute service එක කරන්නේ. මෙතනදී කියනවා application for substitute service of summons should not be allowed unless the fiscal has reported that he is unable to effect personal service. දැන් මෙතන වැදගත් දේවල් කිහිපයක්ම තියෙනවා. එකක් ඔයාලට මෙතනදී basically කතා කරන්න ඕනේ substitute service of summons ගැන. But when you are discussing about substitute service of summons, you have to touch a little bit about the personal service as well. So the relevant section in this situation is section 60 subsection 2 is about substitute service. It says if a personal service cannot exercise effectively, fiscal or grammar nidhari shall affix the summons to some conspicuous part. Substitute service එක කරන්න පුළුවන් section එකේ කියනවා personal service එක effectively exercise කරන්න බැරි නම් විතරයි. ඒ section එකට අමතරව ඔයාලා විශේෂයෙන් ලියන්න ඕන ඊළඟ දේ තමයි මෙන්න මේ රාමනාථන් vs සත්‍යසීලන් කියන case එක provision එක සහ මේ section case එක ලියවනම් ප්‍රමාණවත් මේකට හොඳ ලකුණක් ගන්න. ඒක කියනවා substitute service available only when the defendant avoiding summons, not when defendant is not living at a given address. ඒ දීලා තියෙන address එක නැති වෙලාවට විතරක් නෙමෙයි. නැති වුණා කියලා substitute service එක කරන්න බෑ. defendant avoid කරනවා නම් එහෙම avoid කරනවා කියලා fiscal වල court එකට report කරා නම් අන්න එවැනි අවස්ථාවකදී විතරයි substitute service එක කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ දේවල් ඇත්තටම මේ ටික theory එක්ක යන දේවල් තමයි ඉතුරු ප්‍රශ්න ටික. අර පළවෙනි ප්‍රශ්නේ තමයි ඊටාම තමාරු ප්‍රශ්න වැදගත් ප්‍රශ්න අපි discuss කරන්න ඕනේ. ඔයාලා plain වලට උත්තර ලියන්න. plain answers දෙකම ලියන්න ආවේ මේ 2020 අප්‍රේල් paper එකේදී.
එතනින් පස්සේ තමයි මේ විදිහට ප්ලේන්ට් එකක් ආන්සර් එකක් දෙකම ලියන්නේ. ඒ නිසා ප්ලේන්ට් එකක් ආන්සර් එකක් හොඳට ස්ට්‍රක්චර් එක ඔලුවට ගන්න, ප්ලේන්ට් ඇන් ආන්සර්ස් ලියන්න, අපිට එවන්න, අපි ඒවා කරෙක්ට් කරලා වලට එවන්නම්. එතකොට මේක කොට දා ගන්න පුළුවන්. අනෙක් දේවල් නම් තීරි ටික තියෙනවා. ඔයාලා තීරි පාඩම් කරගත්තම ලියන්න පුළුවන්. සහ එකම ප්‍රශ්න තමයි රොටේට් වෙලා තියෙන්නේ. 2020 අප්‍රේල් වලදී 2019 අප්‍රේල් වලදී අහලා තියෙන ප්‍රශ්නයක් තමයි party who seeks the transfer of a pending action in court must adduce sufficient grounds to satisfy the court of appeal that it is expedient to make order for its transfer, and in the context of the word expedient would fit or proper. expedient කියන ground එක යටතේ transfer of cases කියන එක යටතේ තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එතකොට අපිට මේකට CPC එකේ section 10 කියනවා grounds මොනවද කියලා සහ මොන අවස්ථාවලදීද any of the party to an action pending in an original court before trial after notice in writing to the other party apply to the court of appeal by motion, support with an affidavit setting out the grounds, withdrawal of action from the court and transfer of it for any other competent court. වෙනත් competent court එකකට දෙන්න කියලා. ඒ වගේම මේ section 10 යටතේ මෙන්න මෙහෙම application එකක් දැම්මම දැන් ඔයාලා මේ procedure කියලා කියන්න ඕනේ. hearing එකක් දෙන්න ඕනේ. hearing එකේදී මෙයාලා reasons දෙන්න ඕනේ. hearing එකේදී නෙමෙයි අර petition එකේදී ඔයාලා reasons දෙන්න ඕනේ. ඒකේ තිබිච්ච එක ground එකක් තමයි expedient on any other grounds. මේකම section 46 of Judicature Act එකෙත් කියනවා. එතකොට expedient on any ground කියන එක ඔයාලා focus කරා නම් හරි right. මේ expedient on any ground කියන එක it has been mentioned in section 10 of the Civil Procedure Code and also in the section 46 of the Judicature Act. Then you have to, since the the Civil Procedure Code or the Judicature Act does not define the term expedient, then you have to use case laws to explain it. ඒ නිසා දැන් ඔයා case laws දාන්න ඕනේ මේ term expedient කියන එක, expedient on any other ground කියන එක define කරපු, ඒක refer කරපු case laws ටිකක් ලියවන්නම් ඔයාට හොඳ ලකුණක් ගන්න පුළුවන්. මේ cases ඔක්කොම හරි cases ප්‍රමාණ කිහිපයක් වට ලියන්න පුළුවන්. සිව සුබ්‍රමණියම් case එක, ජයසිංහ vs දසනායක case එක, මජිත් vs New Eastern Bus case එක. මේ cases අපි වීඩියෝ ටියුටෝරියල් එකේදී කතා කරා. මේ cases ඔයාලට ලියන්න පුළුවන් expedient කියන්නේ මොකක්ද කියලා. right? සිව සුබ්‍රමණියම් එකේදී කියනවා expedient කියලා කියන්නේ expedient means fit and proper. right? එතකොට ප්‍රශ්නේ ඔයාලා කියවුවා ප්‍රශ්නේ key area එක identify කරගත්තා. අහන්නේ transfer of cases තමයි, transfer of action තමයි area එක. ඒකෙදී යාලා key විදිහට discuss කරන area එක තමයි expedient කියන එක. ඒ ground එක යටතේ කොහොමද transfer කරන්න කියලා. එහෙනම් ඔයාගේ answer එකේදී මුලින්ම දාන්න ඕනේ case එකක් transfer කරන්න පුළුවන් කොහොමද? කාටද apply කරන්නේ? court of appeal එකට. මොනවද provisions ඒකට බලය දීලා තියෙන? section 10 CPC section 46 of Judicature Act. ඊට පස්සේ එක ground එකක් තමයි case එකක් transfer කරන්න පුළුවන් expedient කියන එක. හැබැයි මේ term expedient කියන එක Civil Procedure Code එකේදීවත් Judicature Act එකේදීවත් define කරලා නැහැ, interpretation එකක් දීලා නැහැ. ඒ නිසා it is up to the court, up to the judge to decide. So the discretion is with them. So in order to identify what they have intent or what they have meant by expedient, we can identify by the case laws. So here are some examples for those case laws to identify what is meant by expedient. right? ඊට මේ රත්නාවතී vs සමරසිංහ මේ විදිහට cases ගණනාවක් අපිට ලියන්න පුළුවන් expedient යටතේ. ප්‍රශ්න අහන්න පුළුවන් තව area එකක් තමයි recognize agents attorney at law කෙනෙක් appoint කිරීම සම්බන්ධයෙන්. Then appointment under section 24 CPC of an attorney at law remains valid until all proceedings in actions are concluded. Right? Attorney at law කෙනෙක් appoint කරාට පස්සේ එයා නඩු ඉවර වෙනකම්ම එයාට ඒ නඩුවේ වගකීම තියෙනවා කියලා කියනවා. remains valid. ඒ proxy එක valid වෙනවා කියලා කියනවා. Discuss whether proxy can be revoked before the proceedings are concluded. ඊට පස්සේ කියනවා proceedings ඊ අතර වාරයේදී revoke කරන්න පුළුවන්ද කියලා. එතකොට section 24 ගැන කියලා තියෙන නිසා you have to mention about section 24. So under that, appearance to the court can be required by the law to be made by party to the action, his recognized agent or duly appointed attorney. ඊට පස්සේ attorney කෙනෙක් appoint කරනකොට section 27 කියනවා appointment shall be made in writing signed by the client
and filed in court shall mention address for the purpose of service of any process. Once it filed, it is in force until it is revoked with the leave of the court. එහෙනම් proxy එකක් proceedings යන අතරවාරයේදී revoke කරන්න පුළුවන්. හැබැයි with the permission of the court, with the leave of the court. So that is what mentioned in section 27. එතකොට ඔයාලා මේ section දෙකම සඳහන් කරන්න ඕනේ මේ උත්තරයේදී. ඒ වගේම Kandaya versus Vairamuthu case එක ඔයාලට ලියන්න පුළුවන්. Once a proxy is given to attorney at law by a party, the party himself, without revoking the proxy, perform in person in action to any act in the court. එයාට whenever act කරන්න බෑ court එකේදී. right? ඊළඟට අපි ගත්තොත් එහෙම amendment එකක් කරනවා නම් plaint එකේ amendment එකක් කරනවා නම් මේකෙදි දැන් උදාහරණයක් ඉදිරියට තියෙනවා. Rochelle filed an action against Anushka claiming sum of rupees 5 million as damages due to the road accident. This accident occurred in this particular day. Thereafter, the case was filed for pre-trial. On the date of the pre-trial, Rochelle informed the court that the plaint would be amended and as she failed to claim future losses of 1.5 million. දැන් මුලදී 5 million සිදිර තමයි damages claim කරන්නේ. නමුත් පස්සේ pre-trial එකට date fix කරාට පස්සේ identify කරගන්නවා right මට future losses තියෙනවා 1.5 million. හැබැයි ඒක plaint එකේ සඳහන් කරලා නැහැ කියලා. දැන් case එක pre-trial එකට fix කරලා ඉවරයි. right? pre-trial එකට fix කරාට පස්සේ තමයි දැන් මෙයා මේක amend කරන්න හදන්නේ. හොඳට මතක තියාගන්න මේ points ගැන. pre-trial එකට fix වුණාට පස්සේ තමයි දැන් මෙයා amendment එක කරන්න හදන්නේ. pre-trial එකට fix වෙන්න කලින් නෙමෙයි. ඒ වගේම case එකේදී over retain කරන්න advice කරන්න කියලා retain කරන්නේ amendment එක කරන party එකකින් නෙමෙයි opposing party එකකින්. දැන් amendment එක claim කරන්න ඉල්ලන්නේ Rochelle. හැබැයි opposing party එකේ අනුෂ්කා තමයි අව මේ ගැන advice කරන්න ගන්න. එතකොට ඔයා මේක කරන්න බැරි වෙන විදිහට තමයි ඔයගෙන් advice ඉල්ලන්නේ. right? ඒකට තියෙන objections මොනවද? ඒකට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. So your return by the Anushka set out the legal submissions that you place before court opposing the application of Rochelle to amend the plaint. දැන් අපි මේ section 93 තමයි මේකේ amendment of pleadings ගැන තියෙන්නේ. මේ section 93 1991 දී amendment එකක් එනවා. ඒ වගේම civil procedure code එකේ 2007 දී වෙච්ච amendment එකේනොත් මේ section 93 amend කරනවා. ඒ amendment එකෙන් පස්සේ දැන් කලින් කිව්වේ application එකක් trial එකට කලින් දාලා තියෙනවා නම් එතකොට reasonable notice එක connect party එකට දීලා court has full power of amending all proceedings in action on its discretion. එතකොට court එකට power එක තියෙනවා මේක amend කරන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ scenario එකේදී trial එකට කලින් තමයි තියෙන්නේ pre-trial එකේදී. විතර trial එකට කලින් pre-trial එක තියෙන්නේ. right trial date එකට කලින් තමයි දැන් මෙයාලා amendment එකට ඉල්ලන්නේ. ඒ කියන්නේ pre-trial එකට fix වුණාට පස්සේ. හැබැයි මේ 2017 amendment එකේදී කියනවා trial කියන වචන අයින් කරලා day first fix for pre-trial කියලා. එහෙනම් pre-trial එකට date එක fix වෙන්න කලින් application එකක් දැම්මොත් විතරයි court එකට discretion එක තියෙන්නේ අනෙක් party එකට reasonable notice එකක් දීලා මේක දෙන්න. එහෙනම් ඔයා මේ submissions කරන්න ඕනේ මෙන්න මේ amendment වලින් පස්සේ. As per the amendment made in 2017, so now only if the application is made before the day fixed for the pre-trial, then after giving a reasonable notice for the other parties, court have full power of amending all proceedings in action on its discretion. But in this situation, the date has been fixed for the pre-trial, so therefore he is making this plaint or he is making this petition to make certain amendments to the plaint after setting days for the pre-trial. So therefore section 93(1) is not applied in here. This situation falls under section 93 subsection 2. So according to that section, if you are making an petition or motion to make any amendment to the plaint after the day fixed for the first fix for the pre-trial and before the final judgment, this situation falls under this 93 subsection 2.
then the rule is it shall not amend pleadings unless court satisfy for reasons to be recorded grave and irremediable injustice cause if amendment not permitted and party apply not guilty of flashes. Right? දැන් 93ට කියන්නේ ප්‍රී ට්‍රයිල් එකට කලින් නම් මේක බොහෝ දුරට රැඩිකල් view එකක් තියෙන right allow කරනවා changes කරන්න. හැබැයි ප්‍රී ට්‍රයිල් එකට date fix කරාට පස්සේ ඔයා specifically මේක mention කරන්න ඕනේ ප්‍රී ට්‍රයිල් එකට fix කරාට පස්සේ date amendment එකක් කරන්න courts කැමති නැහැ. law එකෙන් opportunity එකක් දීලා නැහැ. law එකෙන් කියන්නේ shall not amend pleadings. හැබැයි allow කරනවා grave and irremediable injustice එකක් වෙනවා නම් මේක allow නොකරොත් ලොකු injustice එකක් වෙනවා නම් එහෙම ඒ වගේම තමයි party not guilty of flashes නම් මේ හේතු දෙක මත පදනම් වෙලා තමයි ඔය දෙකම තියෙනවා නම් තමයි amendment එකක් කරන්න allow කරන්නේ. එහෙම නැත්නම් allow කරන්නේ නැහැ. strictly prohibit කරලා තියනවා කියනක ඔයා කියනවනේ. ඊට පස්සේ grave and irremediable injustice කියන එක ඔයාට අමාරුයි ඒක situation එක decide වෙන්නේ. නමුත් guilty of flashes කියන එක මෙතනදී ගන්න පුළුවන්. ගුණසේකර vs අබ්දුල් ලතීෆ් කේස් එක වලට ගන්න පුළුවන්. කොළඹ shipping case එක ගන්න පුළුවන්. එතනදී කියනවා lashes කියලා කියන්නේ negligence to do something which by law a man is obliged to do. So therefore when you are filing an action you should a normal person, a lawful person should think about the future losses. So therefore at the time of the when they are instituting the action they should consider about the future losses and they has to be a reasonable man, a man which by law a man is obliged to. Yeah, future loss එක හරිනම් consider කරන්න ඕනේ. එහෙනම් මෙයා guilty of flashes. මෙයා negligence එකක් මෙතන කරලා තියෙනවා. හරිනම් මෙයා ඒක දාන්න ඕනේ. negligent තමයි ඒක අමතක කරලා තියෙන්නේ. right? ඒ නිසා යා ඔට argument එකක් ගේන්න පුළුවන් the party is guilty of flashes කියලා. negligence යටතේ ඒ නිසා මෙයාට මේක amendment කරන්න දෙන්න බෑ කියලා object කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කොළඹ shipping case එක ගන්න පුළුවන්. එතනදී කියනවා courts has to adopt a strict approach for an amendment after the first date fixed for the pre-trial. It should be allowed only in limited circumstances. Allow කරන්නත් ඕනේ limited circumstances වලදී. එහෙම allow කරන limited circumstances වලදී අනිවාර්යයෙන්ම party negligent නොවෙන්න ඕනේ. But in this scenario you can use this Gunasekara case and argue that this party is guilty of negligence. So therefore even under the limited circumstances they should not allow to make any changes to the plan. Right? ඔය විදිහට ඔයාට ආගියුමන්ට් බේස් කරන්න පුළුවන් කේසස් ගන්න සිනාරිය එකක් ගන්න වැදගත්ම වෙන්නේ නිකම්ම සෙක්ෂන් එක දීලා අතාරින්න එක නෙමෙයි. You have to analyze it. You have to give logical argument for it. Right? On the flow එකකට logical argument එකක් බේස් කරන්න then you can get full marks for the answer. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම interrogatories වලින් ගොඩක් අවුරුදු වල ප්‍රශ්න අහලා තිනවා. හැම පාරම අහලා තියෙන ප්‍රශ්නයක් තමයි if a party fails to answer interrogatories that party may face adverse consequences. And also party may excuse from answering interrogatories in certain circumstances. ප්‍රශ්නේ parts දෙකක් තියෙනවා. එකක් කියනවා interrogatories වලට answer කරේ නැත්නම් ඔයාට consequences වලට face කරන්න වෙයි. එහෙනම් ඔයා ඒ part එක touch කරන්න ඕනේ. On the other hand they are asking that the situations where you can excuse or opted from answering interrogatories. So you have to set out the grounds for that as well. Section C කියනවා party omit or refuse to answer interrogatories the other party may apply to court for an order requiring to answer. party එකක් refuse කරනවා නම් omit කරනවා නම් අනෙක් court එකට apply කරන්න පුළුවන් order එකක් කරන්න මෙයාට answer කරන්න කියන්න කියලා. දැන් අපි කතා කරන්නේ section 109 මේ 100ටත් වඩා වැදගත් වෙන්නේ section 109 consequences යටතේ. එතනදී කියනවා any party fails to comply with the court order to answer interrogatories plaintiff නම් liable to dismiss the action defendant නම් එයාගේ defense එක struck out වෙනවා. right? ඕක තමයි consequences mainly. ඊට අමතරව මේ section 100 යටතේදී refuse කරාම හරි omit කරාම හරි party එක කිව්වම interrogatories වලට මේ answer කරන්නේ නැහැ කියලා court එකෙන් order එකක් කරාම ඒ order එකට comply නොවි interrogatories වලට answer නොකර හිටියොත් contempt of court එක යටතේ offense එකක් යටතේ වැටෙනවා. right? අධිකරණයට අපහාස කිරීම යටතේ මොකද අධිකරණයේ order එකක් දුන්නා මේකට comply වෙලා නැහැ.
So therefore you are guilty of an offense of contempt of court, right? So those are the consequences, adverse consequences you may face if you are failed to answer interrogatory. So you have to mention them under the answer. Then you have to write about this Namasivayam case, Namasivayam Chetty versus Raksu boy. So in that case, the failure to answer make a defendant liable to his have his defense struck off. එයාගේ defense එක සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න ටික අහලා තිබ්බේ. ඒ ගැන එයා interrogatories වලදී answer කරේ නැහැ. ඒ නිසා answer නොකරපු නිසා ඒ අහපු ප්‍රශ්නවලදී කියන්නේ defense එකේ යම් ප්‍රශ්න වගේක් අහලා තියෙන්නේ. ඒ දේවල් වලට උත්තර දීපු නැති නිසා ඒ defense එක struck off කරන යාට ඒ defense එක court එකේදී ඉදිරිපත් කරන්න දුන්නේ නැහැ. right? ඊට පස්සේ අර රිෆියුස් කරන්න පුළුවන් අවස්ථා ඉන්ටරොගේටරිස් වලට රිෆියුස් කරන්න පුළුවන් අවස්ථා සෙක්ෂන් 98 තියෙනවා. ඒ අවස්ථා ටික scandalous, irrelevant, not made in bona fide, incriminate himself, ඒ වගේම too lengthy, ඔය වගේ දේවල් ටික කොටට ලියන්න පුළුවන් ඉන්ටරොගේටරිස් වලට ආන්සර් නොකර ඉන්න අවස්ථා. මේ ඔක්කොම theory problems. ඒ නිසා ඔයාලට theory එක පාඩම් කරත් ඔයාලට ලියා ගන්න පුළුවන්. අර වැදගත්ම වෙන්නේ අර අපි කලින් කතා කරපු පළවෙනි ප්‍රශ්න තුන අලුත් ස්ට්‍රක්චර් එකට අනුව පළවෙනි ප්‍රශ්න තුන ප්ලේන්ට් එකක් කියවන එක, ප්ලේන්ට් එක ලියන එක, ආන්සර් එක ලියන එක. ඒ නිසා ප්‍රශ්නේ හොඳට කියවන්නේ සිටුේෂන් එක ඔලුවට ගන්න. ප්‍රශ්නෙන් එක්ස්පෙක්ට් කරලා තියෙන ඒරියාස් අනිවාර්යයෙන්ම ටච් කරන්න ඔයාලට හොඳ ලකුණක් ලබා ගන්න පුළුවන්. එතන ලකුණු 70ක් තියෙනවා. ඊටු පස්සේ තියෙන ලකුණු 30යි. ඒක තීරය වලින් ඔයාලට අනිවාර්යයෙන්ම කවර් කරන්න පුළුවන් ඒරියා එකක්. වැඩි ෆෝකස් එකක් දෙන්න. මම තියරි වීඩියෝ ටියුටෝරියල්ස් වලදී කිව්වා වගේම වැඩි ෆෝකස් එකක් දෙන්න ප්ලේන්ට් එකක් ගැන, ආන්සර් එකක් ගැන රිෆර් කරන්න. තව planes and answers බලන්න. ඔයාලා හදන plain and answers තියෙනවා නම් අපිට එවන්න. අපිට ඒතර මාක් කරලා ඒවා වැරදි අඩුපාඩු හදන්න පුළුවන්. pattern එක identify කරගන්න, time manage කරගන්න, civil 1 වලට ඔයාලට හොඳ ලකුණක් ගන්න පුළුවන්. ඔයාලා හරියට identify කරොත් logically හිතලා උත්තර ලියුවා.